Hi guys, ඉතින් මොනකට අපි accounts තුලින් එකතු වෙනවා. ඉතින් හැමෝගෙම විශේෂ ඉල්ලීම පරිදි කියන්නේ ගොඩාක් ළමයි මගෙන් ඉල්ලලා තිබුණා MCQ discussion එකක් කරන්න කියලා, paper discussion එකක් කරන්න කියලා. ඉතින් අද මම හිතුවා MCQ paper discussion එකට move වෙන්න. ඉතින් මම අද කතා කරන්නේ 2019 paper එකේ MCQ පළවෙනි 30 සම්බන්ධව තමයි මම කතා කරන සූදානම් වෙලා ඉන්නේ. බලමු අපි කාල කල්පනාකරණයත් එක්ක කොච්චරක් දුරට කරන්න මට පුළුවන් වෙයිද කියලා. ඉතින් ආගාව පේපර් එක තියෙනවා නම් පේපර් එක අතට ගන්න මාත් එක්කම අපි යමු. හරිද? ගණන් තියෙනවා නම් ගණන් හදාගෙන තියරි තියෙනවා නම් ඒව නෝට් ඩවුන් කරගෙන යමු. 2019 ෆස්ට් පේපර් එකේ පළවෙනි ප්‍රශ්නය තමයි පහත කුමන ප්‍රකාශයෙන් ආයතනයක ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වඩාත් හොඳින් විස්තර කරනු ලබයිද කියලා. එතකොට ඒගොල්ලෝ ප්‍රකාශ පහක් දීලා තියෙනවා. ආට පුළුවන් දකින්න පළවෙනි එක තමයි ආයතනයක ගනුදෙනු ගිණුම් පොත්වල සටහන් කිරීම. ඒක ප්‍රධාන අරමුණක් නෙමෙයි. ගිණුම් කරන ක්‍රියාවලිය ඒක සම්දිස්ථානයක් තමයි ඕක. මූලික ප්‍රකාශන පිළියෙල කිරීම සඳහා ආයතනයක ගනුදෙනු සටහන් කිරීම. ඒකත් ගන්න බෑ. ගිණුම් කරන ප්‍රමිත වලට අනුකූල ආයතනයක මූල ප්‍රකාශන තොරතුරු මූල ප්‍රකාශන පිළියෙල කිරීම බැහැ. කළමනාකරුවන්ගේ භාවිතය සඳහා අපි දන්න පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශය කියන්නේ ආයතනයක ගිණුම් කරන්නේ ප්‍රධාන අරමුණ වෙන කළමනාකරුවන්ට මූල්‍ය ප්‍රකාශන ලබා දීම නෙමෙයි. පස්වෙනි එක තමයි ගන්න පුළුවන් වෙන්නේ ආයතනයක ඇල්මැති පාර්ශ්වයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සංනිවේදනය කිරීම. එතකොට පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ 5. පස්වෙනි පිළිතුර තමයි ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් 2018 පේපර් එක ගත්තොත් ඒකෙත් මේ ප්‍රශ්නේ අහලා තියෙනවා. 2016 මේක ඇහුවා. ඊට කලින් අවුරුදු වල මේ ප්‍රශ්නේ මේ විදිහටම දීලා තියෙනවා. චුට්ටක් ඕනනම් දිගට තියෙන්නේ නැති. නමුත් මේකම තමයි දීලා තියෙන්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් හැම MCQ පේපර් එකකම දකින්න පුළුවන් ඕන කෙනෙක් දන්න. ඔයා නෙමෙයි 12 වසර ළමෙක් වුණත් මොකද්ද කියලා අරමුණ කියලා අහුවොත් දන්න. ඉතින් ඒක ලේසියෙන්ම ලකුණක් ගන්න පුළුවන් තැනක්. right? ගිණුම් කරන ක්‍රියාවලිය තුළ පහත පියවර සිදුවන නිවැරදි අනුපිළිවෙල කුමක්ද කියලා අහනවා. දැන් යාළුවා අනුපිළිවෙල කීපයක් කියන්නේ සමා වෙන්න මේ යම් ටිකක් දීලා තියෙනවා. ඒගොල්ලෝ අහන්නේ අනුපිළිවෙල හරියට සකස් කරන්න කියලා තමයි දෙන්නේ ගිණුම් කරන ක්‍රියාවලියක් තුළ. මම මේ උත්තරේ තෝරගන්න ලේසිම ක්‍රමයක් කියන්නම්. හොඳේ දැන් බලන්න A B C D E කියලා කීපයක් දීලා තියෙනවා. A ලෙජර් ගිණුම් තුලනය කිරීම, මූල ඊට පස්සේ කියනවා මූලාශ්‍ර ලේඛන පිළියෙල කිරීම, ඊට පස්සේ මූලික සටහන් පොත්වල සටහන් කිරීම, ශේෂ පිරික්සුම, ජර්නල් සටහන් ලෙජරේට පිටපත් කිරීම කියලා ඔහොම දීලා තියෙනවා. 5ක්. ඕකේ අන්තිමට කරන්නේ මොකද්ද අපි සාමාන්‍යයෙන් ඕන කෙනෙක් දන්න මොකද්ද? ශේෂ පිරික්සුම පිළියෙල කිරීම. right? පිළියෙල කිරීම. එතකොට අන්තිමට වෙන්න ඕනේ මොකද්ද? D. හරිනේ. D තියෙන උත්තර ටික බලන්න. 1 4 2. ඒ කියන්නේ 5 සහ 3 ගන්න බෑ. එතකොට අපිට ඉතුරු වෙන්නේ මොකද්ද? 1 ඉතුරු වෙනවා, 2 ඉතුරු වෙනවා, 4 ඉතිරි වෙනවා. එතකොට මේ දෙකෙන් මේ තුනෙන් මොකක් හරි එකක් තමයි එන්නේ. කියන්නේ එක්ක 1 එක්ක 2 එක්ක 4. එක බලන්න. එක තියෙනවා B C A E D. හරිනේ. එතකොට එයා ඊළඟට දීලා තියෙන්නේ E. ජර්නල් සටහන් ලෙජරේට පිටපත් කිරීම. ලෙජර ගිණුම් තුලනය කිරීම තමයි දැන් අපි ශේෂ පිරික්සුමට එන්න කලින් අපි මොකද කරන්නේ? ලෙජර ගිණුම් තුලනය කරලා තමයි ශේෂ පිරික්සුමට එන්නේ. හරිනේ? දැන් ඔයාට අර ABCD හොයාගෙන මුලින් ඉඳන්ම යන්න බැරි නම් තමයි මම මේ කියන්නේ. මේක හැමෝටම ලේසි විදිහට මම කියන්නේ. ඒතර අපි අන්තිමට කරන්නේ මොකද්ද? ශේෂ පිරික්සුම පිළියෙල කිරීම. ඒක හරිනේ. ඒක ඕන කෙනෙක් දන්න. එතකොට මම කිව්වා 5 සහ 3 කැපෙනවා. ඒකේ අන්තිමට තියෙන්නේ A. A වෙන්න බෑනේ. ඊට පස්සේ මම කියනවා ජර්නල් සටහන් ලෙජරේට පිටපත් කිරීම හෝ ලෙජර ගිණුම් තුලනය කිරීමෙන් දෙකෙන් එකක් එන්නේ. අපේ ශේෂ පිරික්සුමට account balances ගෙනියන්නේ සාමාන්‍යයෙන් ලෙජර ගිණුම් තුලනය කරලා. right? එතකොට A තමයි ඊළඟට එන්න ඕනේ. බලමු A සහ D තියෙන උත්තර එක කැපෙනවා. 2 හෝ 4න් එකක් තමයි එන්නේ. මොකද ඒ දෙකේ තමයි අන්තිමට A D තියෙන්නේ. දැන් ඊළඟ ටික තමයි ගලපන්න තියෙන්නේ. හරි. 2 සහ 4 උත්තරේ බලන්න E තියෙනවා මැද. ඒ කියන්නේ E තමයි ඊළඟට එන්නේ. මම මේ කියන්නේ හොයන්න ලේසි ක්‍රම. ඒ කියන්නේ E තමයි ඊළඟට එන්නේ. එහෙනම් Eත් අපි ගත්තා. හරි. B සහ C ගෙන් දෙන්න මොකක් හරි මාරු වෙලා ඉන්න ඕනේ. බලන්න B මොකද්ද කියලා. ගනුදෙනු සඳහා මූලාශ්‍ර ලේඛන පිළියෙල කිරීම, ගනුදෙනු මූලික සටහන් පොත්වල සටහන් කිරීම.
ඔය දෙකින් මුලින්ම මොකක්ද අපි කරන්නේ? ගනුදෙනු සඳහා මූලාශ්‍ර ලේඛන පිළියෙල කරලා ඊට පස්සේ තමයි මූලික පොත්වලට එන්නේ. දැන් උත්තරේ මොකද්ද වෙන්න ඕනේ? B C E A D. මේක තමයි දැන් මේ MCQ කරනවා කියලා ඔහේ කරන්නම් වාලේ කරනවා නෙමෙයි. උත්තරේ හොයාගෙන යන විදිය බලන්න. දැන් මම මොකද්ද මුලින්ම කරේ? අන්තිමට එන එක්කෙනා හොයාගත්තා. දැන් මම ඒ දවස්වල අනුගමනය කරේ මේක. හරි. අන්තිමට එන උත්තර ටික බැලුවා. මේක එන උත්තර ටික මොනවද කියලා බැලුවා. ඉතුරු ටික කපලා දැම්මා. ඊට පස්සේ ඉන්නේ මොකද්ද? EA. මේ දෙන්න තමයි එන්නේ. හරිනේ. ඊට පස්සේ මේ දෙන්නගේ එක්කෙනෙක්ව තෝරලා දැම්මා. එතකොට උත්තරේ ගන්න පුළුවන් 2. උත්තරේ 2. හරි. 3 4 5ට පිළිතුරු සපයන්න මේ දීලා තියෙන කොටස භාවිතා කරන්න ඕනේ. මොකක්ද කියන්නේ 7,50,000ක ආයෝජනය කරාලු 1 සඳුන් වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ බ්ලා 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 බ්ලා. මොකක්ද අහන්නේ තුන්වෙනිගේ? ජයමාල් වෙළඳුන් සමග සිදු කළ ඉහත ගනුදෙනු සඳහා මූලාශ්‍ර ලේඛන අහන්නේ නේ. එතකොට ජයමාල් වෙළඳුන් සමග දැන් කවුද මේක කරලා තියෙන්නේ? දැන් සඳුන් තමයි වෙළඳ ව්‍යාපාරය ආරම්භ කරලා තියෙන්නේ. අපේ ළමයි නම් වලින් ඕක පටලවා ගන්න. කවුද ව්‍යාපාරය ආරම්භ කරලා තියෙන්නේ? සඳුන්. කොහොමද කියන්නේ? සඳුන්. සඳුන් තමයි වෙළඳ ව්‍යාපාරය ආරම්භ කරලා තියෙන්නේ. යන්නේ කා එක්කද ගනුදෙනු කරලා තියෙන්නේ? ජයමාල්ුයි අනිත් එක කවුද? සිරිමල්. right. දැන් මේ අපෙන් අහන්නේ ජයමාල් එක්ක ගනුදෙනු කරපු ඒවාට විතරයි. සිරිමල් අපිට අත්‍යවශ්‍ය වෙන්නේ. ජයමාල් එක්ක කරපු ගනුදෙනු වලට මොනවාද? 1 2 සහ 4. 1 2 සහ 4 3 ඇවිල්ලා සිරිමල් එක ගිහිල්ලා තියෙනවා. right. ඊට පස්සේ ජයමාල් වෙළඳුන් සමග සිදු කරන ඒවට මූලාශ්‍ර ලේඛන. පළවෙනි එක කොහොමද ඉන්වොයිස්? මොකද උත්තර පහේම වල පේනවනේ ඉන්වොයිස් දීලා තියෙනවා. ඒ කියන්නේ ඉන්වොයිස් තමයි පළවෙනි එකට එන්නේ. ඒ ප්‍රශ්නයක් නෑ. 2 සහ 4 එක තමයි හොයන්න වෙන්නේ. අද 2 ආපසු යමු. ආපසු යමු තමයි තියෙන්නේ. එතකොට ආපසු යමු වල මූලාශ්‍ර ලේඛනය වෙන්නේ හරහා. ඒකට හේතුව මං කිය හේතුව නෙමෙයි. ඔක මතක තියාගන්න මං කියන අපේ ළමයි ඔය ආපසු යමුයි යමු වලයි මූලාශ්‍ර ලේඛනය අපිට පටලවා ගන්නවා. ආපසු යමු කරන්නේ මොන හේතුවේදීද? ගත්තොත් නේ ගැණුම් කරොත් ආපහු යවනවා. ගැණුම් වල තිත සටහන වෙන්නේ ගැණුම් කර මොකක් හරි එකක් බැල. එහෙනම් ආපසු යමු වල මූලාශ්‍ර ලේඛනය හරපත කියලා මතක තියාගන්න. විකුණුම් නම් මොකද වෙන්නේ? විකුණුවත් ආපහු එවනවා. විකුණුවත් නේ ආපහු එවන්නේ. විකුණුවත් ආපහු එවනවා. ඒ ආපසු යමු ආපහු එවනවා. හරිනේ. විකුණුම් වල තිත සටහන මොකක්ද? මුදල් හරි මොකක් හරි හර විකුණුම් බැල. එහෙනම් මේකේ මූලාශ්‍ර ලේඛනය හරපත. සරලයි, සුගම්‍යයි, සුන්දරයි. ඊට පස්සේ මොකක්ද? 4. මුදල් ගෙවලා තියෙන්නේ. එහෙනම් මොකද්ද? ගෙවීම් වවුචරේ. ඔය තුන තියෙන එකක් හොයන්න බලන්න. පළවෙනි එක. 3ට ඇවිල්ලා උත්තරේ 1. ළමයි මේ මට මේක හරියට පේන්නේ නැහැ. පේන්නේ හේතුව මොකක්ද දන්නවද? මෙතන ෆ්ලෑෂර් එක ගහලා දෙනවා. ෆ්ලෑෂර් එක ගහලා බෝඩ් එක දිහා බලනවා මාවනිය මේ ෆෝන් එක දිලිසෙනවා වගේ. හොඳේ? ඒ නිසා මේ පොඩ්ඩ වැඩතුනක් තියෙනවා ගණන් ගන්න එපා. ඊට පස්සේ 4 වෙනි එක ඇවිල්ලා 2019 1/12 සිට 1/24 දක්වා සිදු වූ ගනුදෙනු සටහන් කිරීමට භාවිතා කරන මූලික සටහන් පොත් අහන්නේ. 1/12 ඉඳන් 1/24ට එන ගනුදෙනු ටික බලන්න. 2 3 4. ආපසු යවුම් තියෙන්නේ 2. එහෙනම් ආපසු යවුම් ජර්නල්. යවුම් ජර්නලේ තියෙන ටික හොයන්න. යවුම් ජර්නලේ දීලා තියෙන උත්තර අංක 1 පිළිතුරු අංක 2. හරිනේ. 3 4 5 කැපෙනවා. right? ඊළඟට බලන්න තුන්වෙනි ගැලපෙල්ල මොකක්ද කියලා. අපිට මුදලට විකුණුම් තියෙන්නේ. හරිනේ. මුදලට විකුණලා. එතකොට මෙතනදී අපිට ගන්න පුළුවන් දැන් ළමයා පොඩක් ස්ටොප් වෙනවා. විකුණුම් ජර්නලයේද මුදල් ලැබීම් පිළිබඳව එන මුදල් ලැබීම් ජර්නලයේද. අපි අන්තිම එක බලමු. මුදල් ගෙවීමක් දෙන්නේ. ඔල්රෙඩි ඒක මුදල් ගෙවීම් ජර්නලයේ තමයි එන්නේ. ළමයා ස්ටොප් කරලා මොකක්ද? එක්ක විකුණුම් එක්ක මුදල් ලැබීම්. මේකට එන්නේ මොකද්ද? අපිට මුදලට විකුණලා තියෙනවා. මුදල් ලැබීම. මුදල් ලැබීම් ජර්නල.
right? එතකොට ඒක ඉවර. මේ ඉවර නෑ නේ. පහක් තියෙනවනේ කිව්වනේ. මොකද කියන්නේ ලාභය සහ මුදල් ශේෂය යන්නේ කියලා. ඕකෙන් වැඩිපුරම ලේසි එක ළමයිට මොකක්ද? මුදල් ශේෂය වෙන්නේ. මොකද මුදල් ශේෂය වෙන්නේ. මුදල් ගිණුමක් ගහමු. right? මෙයා ව්‍යාපාරය ආරම්භ කරද්දී ප්‍රාග්ධනය ගෙනාවා. එතකොට මොකද වෙන්නේ? මුදල් හර ප්‍රාග්ධනය බැර. බලන්න මුදල් ගනුදෙනු මොනවද කියලා. ජයමාල් වෙළඳුන්ගෙන් ලක්ෂ 5ක් භාණ්ඩ ණයට අරන් තියෙන්නේ. මුදල් වලට බලපානවද නැහැ. ජයමාල් වෙළඳුන්ගෙන් මිලදීගත් 50000ක් එවුවා. බලපානවද නැහැ. අත්පිට විකුණුවා ලක්ෂ 4ක පිරිවැය වූ භාණ්ඩ ලක්ෂ 6කට අත්පිට විකුණලා දිනක කොහොමද ඔබ ගලපන්නේ? ගිණුම් කරන සමීකරණයට පොඩ්ඩක් ඔබ දාලා බලන්න. භාණ්ඩ අඩු වෙනවා ලක්ෂ 4යි, මුදල් වැඩි වෙනවා ලක්ෂ 6යි, ලාභය වැඩි වෙනවා ලක්ෂ 2යි. එහෙනම් ලාභයට එනවා මෙතන ලක්ෂ 2ක්. මොකද ආපසු යවුම් භාණ්ඩ ණයට ගැනීම සහ ආපසු යවුම් මෙතන මේ ලාභයට බලපාන දෙයක් දීලා නැහැ. මොකද අපිට ඒව හොයන්න බෑනේ. එහෙනම් විකුණුම් පිරිවැය අත්‍යවශ්‍ය. විකුණුම් පිරිවැය ගන්න එතන එහෙම ගන්න එක බොරු වැඩක්. හරිනේ? මොකද ගනුදෙනු 4යි දීලා දෙන්නේ. ඊට පස්සේ 5000ක වට්ටමකට යටත්ව ජයමාට ගෙවිය යුතු මුදල තමයි පියවලා තියෙන්නේ. මොකක්ද ඔය 5000 කියලා කියන්නේ? ලද වට්ටමක්. හරිද? ඇයි මේ ණයට ගත්ත මුදල පියවනකොට තමයි එයා දීලා තියෙන ජයමාල් දීලා තියෙන 5000ක වට්ටමක්. ඒක අපි පොත්වල සටහන් කරනවා. right? ඒතර 5000 ඇවිල්ලා අපේ ආදායමක්. අපි ඔබේ හිත සටහන මතක් කරලා බලමු. මුදල් ගෙවුවනම් මුදල් බැර මොකක් හරි ප්‍රමාණයක් දන්නේ නැහැ අපි දාම. ලද වට්ටමක් දීලා තියෙනවා 5000ට ලද වට්ටම් ගිණුම බැර මොකක් හරි ප්‍රමාණ 5000යි පිළිගන්න පුළුවන් 5000යි කියලා. ණය හිමියා හර වගකීම අඩු වෙන නිසා. හරිනේ? මේ ලද වට්ටම කියලා කියන්නේ ව්‍යාපාරයේ මොකක්ද? ව්‍යාපාරයේ ආදායම. හරිනේ? ඒ ආදායම මෙතනට ගන්න පුළුවන්. උතනින් අපිට ගන්න පුළුවන් ලාභය. මුදල් හොයන්න බෑනේ. මෙතනින් ලක්ෂ 6ක් මේ මුදල් වැඩි වුණේ. එතන මුදල් ලක්ෂ 6ක් මේ පැත්තට එනවා. මෙතනින් ණය හිමියන්ට ගෙවපු කොටස මේ මුදල් බැර කොටස හොයා ගන්න ඕන. ණය හිමියා කොච්චරද? ජයමාල්නේ. අපි ණය හිමි ගිණුම ගහමු. ගම්නේ මේ සිකුර මෙච්චර අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඔක ඔළුවෙන් උනත් හදන්න පුළුවන්. ලක්ෂ 5ක් බැර ගෙනුම්. හරිනේ? ආපහු යවුවා 50000යි. ඇත්තටම ගෙවන්න තියෙන්නේ කොච්චරද? 4,50,000. 4,50,000ක් ණය හිමියා හර. ලද වට්ටමක් තියෙනවා. එහෙනම් මුදල් කොච්චරද බැර වෙන්නේ? 4,45,000. හරිනේ? එතන මුදල් බැර වෙනවා 445. හරිනේ? තේරුණානේ මං කියපු එක. මොකද ණය හිමියා මුදල් වලට බලපාන්නේ. යාට ගෙවපු කොටස තමයි බලපාන්නේ. ලද වට්ටම් මේක අපේ ආදායම. එතකොට ලාභය 205 තියෙනවා බලන්න. 3 4 5. 3 4 5. මේකේ මොකක් හරි තමයි එන්නේ. ඔක මුදල් මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. බලමු. ඉතින් හරියයිද කියලා. 1350යි 445යි 5යි හරි 905යි. උත්තරේ ඇවිල්ලා 5. උත්තරේ 5. හරිනේ? උත්තරේ 5. තේරුණානේ හොයපු විදිහ? මෙතන ලද වට්ටම් ගන්න ඕනේ අපේ ආදායමක් විදියට. ඉතුරු ඉතින් මුදල් ගැලපිලි තමයි මුදල් පොතට යන ඒවා ටික තමයි ගන්න වෙන්නේ. right? okay. ඊළඟට තියෙනවා ටිකක් හොඳ ක්‍රියේටිව් ප්‍රශ්නයක්. මේක 6-7 ප්‍රශ්න වලට පිළිතුරු සපයන පහළ තොරතුරු භාවිතා කරන්න කියලා කියනවා. මේ EPF ETF වල බලපෑම වක්කම් ඒ කියන්නේ මේ ගිණුම් කරන සමීකරණයට දාන්න කියලා කියනවා. දැන් මේගොල්ලෝ මෙතන කියනවා මෙන්න මෙහෙම දෙයක්.
මේ ව්‍යාපාරය අලුතින් ආරම්භ කරපු එකක්. එයාලගේ වැටුප් ලේඛනය දීලා තියෙනවා. සහ මේගොල්ලෝ කියනවා වැදගත්ම දේ කිසියම් මාසයක EPF හා ETF ඊළඟ මාසේ 10 වන දින ප්‍රේෂණය කරන අතර, ඒ කියන්නේ ගෙවන අතර ශුද්ධ වැටුප එම මාසෙම ගෙවනවාලු. අපි සාමාන්‍යයෙන් ශුද්ධ වැටුප ගිණුම් ගත කරන්නේ කොහොමද? වැටුප් ගිණුම හර වැටුප් පාලන ගිණුම බැර. හරිනේ. එතකොට අපි නිකන් දාලා බලමු. වැටුප් ගිණුම හර වැටුප් පාලන ගිණුම බැර. එතකොට වැටුප් ගිණුම හර වෙනවා වැටුප් හර වෙනවා කීයක්ද? 500ක්. වැටුප් පාලන කොච්චරද? 500යි. දල වැටුප ඔන්න සටහන් කරා. එතකොට මේක ඇවිල්ලා මොකක්ද අපේ ව්‍යාපාරේ වියදම. මේක අපි ගෙවිය යුතු ගාණක්. ගෙවිය යුතු ගාණක් මේ 500. ඊට පස්සේ ඒගොල්ලෝ EPF ETF අඩු කරනවා. EPF 110යි. සේවකයාගේ දායකය ඇවිල්ලා මේකෙන් 110යි. මේකෙන් 110යි. ඒකේ ජර්නල් සටහන මොකක්ද? වැටුප් පාලන ගිණුම හර ගෙවිය යුතු EPF බැර. දැන් මම EPF සාකච්ඡා කරේ නෑ. මම ඒක මෙතනින් ඉවර කරලා දානවා. හොඳේ? ගෙවිය යුතුයි. මේක ගෙවන්නේ මොන මාසෙද? මේ මාර්තු මාසේ වැටුපුණාට ගෙවන්නේ අප්‍රේල් 10. එහෙනම් මේක මාර්තු මාසේ මුදලින් යනවද? නෑ. එතකොට මේක අපිට එම කාලච්ඡේදයට අදාළ වගකීමක්. හරිනේ? හරි. එතකොට අපි මුදලින් කීයක් ගෙවනවද? මේක තමයි වැටුප් පාලන ගිණුම. දැන් ඔකට ඉන්සෙන්ටිව්ස් ඒ කියන්නේ කැමනාද මොනහරි ඇඩිෂන්ස් වගේ එහෙම එන්න පුළුවන්, ඩිඩක්ෂන්ස් එන්න පුළුවන්. හැබැයි මේකේ තියෙන මේක විතර ඩිඩක්ෂන් එකක් විදිහට. මොකද මේ EPF සේවක දායකය. එතකොට මෙතනින් එන මේ 450 තමයි අපි මුදලින් ගෙවන්නේ. හරිනේ? එතකොට මුදල් කොච්චරද අඩු වෙන්නේ ව්‍යාපාරේ? 450යි. ව්‍යාපාරයේ වියදම කොච්චරයිද? මෙතනින් මේ දල වැටුප කෑල්ලේ 500යි. ඒක අපි ප්‍රාග්ධරින් තමයි අඩු වෙන්නේ. හරිනේ? ඊට පස්සේ මේ කෑල්ල අපි ඉදිරියට ගෙවිය යුතුයි. දැන් තේරෙනවද දන්නේ? අපි මුලින්ම දල වැටුප ගිණුම් තිබ්බා. වැටුප් ගිණුම හර වැටුප් පාලන ගිණුම බැල. මේක ගෙවිය යුතුයි යම් දවසක. මේක ඕනනම් අපිට මෙහෙම යන්නත් පුළුවන්. කෙලින්ම සමීකරණයෙන් යන්නත් පුළුවන්. මෙතනට ඕනනම් දාලා 500 එක පෙන්නන්නද? ඒක ගිණුම් තර සමීකරණයෙන්ම හදලා. දල වැටුප ගිණුම් තියෙනවා. කොහොමද? වැටුප් ගිණුම හර. ඒ කියලා කියන්නේ ප්‍රාග්ධනයෙන් අඩු වෙනවා වියදම. වැටුප් පාලන අපේ වගකීමක් වැඩි වෙනවා. EPF මොකද්ද? 50යි. හරිද? ඒක කොහොමද එන්නේ? වැටුප් පාලන හර ගෙවිය යුතු EPF බැර. ඊට පස්සේ මොකද වෙන්නේ? ශුද්ධ වැටුප මුදලින් ගෙවලා. ශුද්ධ වැටුප කියලා කියන්නේ මොකක්ද? මේ 450 කෑල්ල. එතකොට වගකීමක් අඩු වෙලා මුදලුත් අඩු වෙනවා. වත්කම් අඩු වෙනවා. හරිනේ? වත්කම් අඩු වෙනවා. right? ඊට පස්සේ මොකද වෙන්නේ? EPF සහ ETF සේව්‍ය දායකයෙක් කියන්නේ කම්පැනි විසින් ගෙවන එක. එතකොට EPF කම්පැනි එකේ ආයතනයේ දායකත්වයට අදාළ ජර්නල් සටහන මොකක්ද? EPF වියදම හර EPF ගෙවිය යුතුයි. ඇයි? මේ කොටස ගෙවන්නේ අප්‍රේල් 10. එතකොට මේ වියදම කීයද? 75යි. 75යි නේ? 75. ඒක ප්‍රාග්ධනයෙන් අඩු වෙනවා, වගකීමක් වැඩි වෙනවා. ETF ප්‍රමාණය ගෙවන්නේ කොයි කාලෙද? අප්‍රේල් 10. එහෙනම් ඒක 15යි. මෙතනට වගකීම වැඩි වෙනවා. එතන මෙතන සම්පූර්ණ ගාණ කීයද? 590යි. මෙතන ගාණ කීයද? මුදල් වල අඩුවීම වත්කම් 450යි. මෙතන ගාණ කීයද? 450. ඒක යනවා සෙට් ඔෆ් වෙලා. මෙතන 50යි, මෙතන 75යි, මෙතන 15යි. උත්තරේ 140යි නේ. ධන 140යි. උත්තරේ කීයද? 2. උත්තරේ 2. හරිනේ? ඇයි දන්නවද මම එහෙම කිව්වේ? මෙතන මේ කොටස මෙතනින් සෙට් ඔෆ් වෙනවා. මේ මෙතන 450යි නෙමෙයි. ඒ 450 මෙතනින් සෙට් ඔෆ් වෙලා යනවා. එතන මෙතන 50යි, මේ 75යි කැලේ දෙක ඉතුරු වෙන්නේ. ගෙවිය යුතු කැලේ ඉතුරු වෙන්නේ ඉතින්. ඉතින් ඔක ගිණුම් කරලා සමීකරණයට දැම්මත් එකයි, ඔයා ගිණුම් හදලා දැම්මත් එකයි. ඒ මොක කරත් ලේසි. ඊළඟට මොකක්ද කියන්නේ?
ව්‍යාපාරයක ගිණුම් කරන සංකල්ප. හරි. මේකෙන් නිවැරදි එක තමයි අහන්නේ. මොකක්ද නිවැරදි උත්තරේ කියලා. බලමුකෝ. සාමාන්‍ය කොටස් හිමියන්ට ගෙවන ලද ලාභාංශ රඳවාගත් ඉපැයුම් වලින් අඩු කර පෙන්වීම සඳහා පදනම සපයනු ලබන්නේ ව්‍යාපාර ඒකක සංකල්පයෙන් කියලා කියනවා. ඉතින් ගොත්තු කළ බලමුකෝ. ලැබිය යුතු ආදායම් මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කමක් ලෙස වර්ග කිරීම සඳහා පදනම සපයන්නේ ප්‍රමාණාත්මක සංකල්පය. ප්‍රමාණාත්මක සංකල්පයද? ප්‍රමාණාත්මක සංකල්පය නෙමෙයි. ඇයි අපි ජංගම වත්කම් එහෙම වර්ග කරලා පෙන්නන්නේ? අඛණ්ඩ පැවැත්ම කියන සංකල්පය නිසා. ඒකට ඒක එන්නේ නැහැ. ණය හිමියන්ගේ ලදවට්ටම් ආදායමක් ලෙස හඳුනා ගැනීම ගැළපුම් සංකල්පයලු. වැරදි. ණයගෙතියන්ට දුන් වට්ටම් වියදමක් ලෙස හඳුනා ගැනීම උපලබ්ධි සංකල්පයෙන්ලු. වැරදි. අසම්භාව්‍ය වගකීම් මූල තත්ත්ව ප්‍රකාශය තුළ වගකීම් ලෙස හඳුනාගන්නේ විචක්ෂණ සංකල්පයෙන්ලු. නෑ, උත්තරේ වෙන්න ඕනේ එක. එක තමයි උත්තරේ වෙන්න ඕනේ. ඊට පස්සේ කියනවා පිරිවැය සහ ශුද්ධ උපලබ්ධි අගය යන දෙකින් අඩු වටිනාකමට ඇයි අපි තොග වාර්තා කරන්නේ මොකක්ද ඒකට සංකල්පය කියලා. LKS දෙක තොග ප්‍රමිතියට ගිහිල්ලා බැලුවා නම් එතනදී එයාලා කියනවා පැහැදිලිවම විතර එතනදී එක සංකල්පය එයාලා හයිලයිට් කරලා කියන්නේ විචක්ෂණ සංකල්පය. එතකොට 1 සහ 2 කියන උත්තර දෙකම ගැලවිලා යනවා. එතකොට ඉතිරි උත්තර වෙන්න ඕනේ ඓතිහාසික පිරිවැය, විචක්ෂණ ඓතිහාසික පිරිවැය, ගැලපුම් හෝ උපලබ්ධි කියන මොකක් හරි ඒ තුනෙන් එකක් තමයි වෙන්න ඕනේ. දැන් අපි ඇයි ශුද්ධ උපලබ්ධියගේ ගලපන්නේ? හේතුව එක විචක්ෂණ සංකල්ප. විචක්ෂණ භාවයට අනුව අපි ගලපන්න ඕනේ. right? ඊතුරු සංකල්පය තමයි ගැලපුම් සංකල්පය. ගැලපුම් සංකල්පය. කියන්නේ පස්වෙනි උත්තරේ තමයි එන්න ඕනේ. ඔය හේතු දෙක නිසා තමයි පිරිවැය හා ශුද්ධ උපලබ්ධි අගය කියන දෙකෙන් අඩු වටිනාකමට අපි තොගය වාර්තා කරන්න ඕනේ. right? ඊට පස්සේ 2019 3.31 දින ආයතනයක සම්පූර්ණ තොගයම ගබඩාවේ තියලා ගින්නෙන් විනාශ වුණාලු. සාමාන්‍යයෙන් මේක නිතර අහන ප්‍රශ්නයක්. අපි බලමු කොහොමද මේක එන්නේ කියලා. 18 දිනට තොගේ දීලා තියෙනවා පිරිවැයට. ගැනුම් තියෙනවා, අපසු යැවුම් තියෙනවා, විකුණුම් තියෙනවා, විකුණුම් වියදම් තියෙනවා. ආයතනයේ පිරිවැය මත 120ක ලාභාන්තිකයක් සහිතව භාණ්ඩ විකුණනවා කියලා තමයි කියන්නේ. හරිද? 2019 3.31 දිනට පැවති තොගේ පිරිවැයෙන් 80ක් ගෙවන්න රක්ෂණ සමාගම එකඟ වෙලා තියෙනවාලු. 19 3.31 දින විනාශ වෙච්ච තොගයයි ඒක අපිට වෙච්ච හානිය, කියන්නේ තොග හානිය ලාභය තමයි අහන්නේ. හරි. දැන් අපිට මොකක්ද ඕනේ? දැන් අග තොගය හොයාගෙන යන්න ඕනේ. දැන් ඒගොල්ලෝ මොනවද දීලා තියෙන්නේ? විකුණුම් දීලා තියෙනවා. විකුණුම් කීයද? 2700. ආරම්භක තොගය දීලා තියෙනවා. ඒක මොකක්ද? විකුණුම් පිරිවැය හොයාගන්න තමයි ওই ටික දීලා තියෙන්නේ. 750යි. ගැනුම් 1750යි. ආපසු යවුම් ගලපන්නේ මෙතනටද මෙතනටද? මෙතනට. ඇයි ගත්තාමනේ ආපසු යවන්නේ? ඒක ආපසු යවුම් තියනවා කොච්චරද? 250. විකුණුම් වියදම් අදාළ වෙනවද මේ එකකට ඔක්කොම? ඒක අදාළ වෙන්නේ නැහැ. මෙතන අවසන් තොගය අපි හොයාගෙන යන්න ඕනේ. අවසන් තොගය දීලා නැහැ. විකුණුම් පිරිවැය දීලාද? විකුණුම් පිරිවැය දීලා නැහැ. අඩුම තරමේ දර ලාභයවත් තියනවද? ඒකත් නැහැ. ඔක හොයාගෙන තමයි යන්න වෙන්නේ. දැන් මේගොල්ලෝ මොකක්ද කියන්නේ? එයාලා තොගය විකුණන්නේ පිරිවැයට 120ක් තියනලු. ඒ කියන්නේ මෙහෙම කතාවක්. දැන් අපි සාමාන්‍යයෙන් ලාභය මිල තීරණය කරන්නේ කොහොමද? මිල තීරණය කරන්නේ පිරිවැයට. මේක සාමාන්‍ය දෙයක්. හොඳේ. එකතු කරනවා ලාභය. මොකක්ද ලාභ අනුපාතිකයක් එකතු කරලා තමයි අපි මිල තීරණය කරන්නේ. දැන් මෙයාලා මොකද කරන්නේ? මෙයාගොල්ලන්ගේ ලාභ කොටස කීයද? ලාභ කොටස 20යි. ඒ කියන්නේ මෙයාලා පිරිවැය රුපියල් 100ක භාණ්ඩයක් ගත්තොත්
ලාභය තියාගන්නවා පිරිවැයට 120ක්. එතකොට පිරිවැය ඇවිල්ලා 100යි ලාභය ඇවිල්ලා 20යි නම් විකුණුම් මිල කීයද? 120යි. හරිනේ. ඒ කියන්නේ මේ විකුණුම් 2400 කියලා කියන්නේ කොච්චරද? 120ක පෝෂන් එක. හරිනේ. එතකොට අපිට හොයාගන්න පුළුවන් විකුණුම් මිල 2400යි නේ. විකුණුම් 2400ක් නම් පිරිවැය කොච්චරද ලාභය කොච්චරද කියන දෙකම හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ 2400 කියලා 120ක් කියන්නේ 2400ක් නම් එක කොටසක් කීයද? 2400 120 බෙදනවා. 100ක් කොච්චරද? විකුණුම් පිරිවැය හොයාගන්න පුළුවන්. ඒතර 120ට එකයි 2400ට 20යි 2000යි විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය 2000යි. right? ඒක තේරෙනවනේ. අපි මිල තීරණය කරන්නේ ලාභය ප්ලස් පිරිවැය. එතකොට මිල 120යි ලාභය 20ක් නම් විකුණුම් කීයද? 100. ඒ කියන්නේ 2400 කියලා කියන්නේ 120ක් නම් 100ක් 2000යි. right? දැන් අපිට හොයන්න පුළුවන් අගතොගය. අගතොගය හොයන්න කොහොමද? මේ ඔක්කොම ඇඩ්ජස්ට්මන්ට් මෙන්න මෙතෙන්ට ගැලපිලා තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. හරිනේ. එතකොට 750යි 1750යි කීයද? 2500යි. 2500න් 250ක් අඩු කරාම කීයද? 2250යි. එතකොට 2250යි right? 2250යි. මේ 2250න් මොකක් හරි කෑල්ලක් අඩු වෙලා තමයි මෙතන මේ විකුණුම් පිරිය ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ කොච්චරද? 250. එහෙනම් අගතොගේ කීයද? 250යි. අගතොගේ 250 හොයාගත්තා. ඒක උත්තරේ වෙන්න ඕනේ 1 සහ 2 අතර මොකක් හරි එකක්. තොග හානිය කොච්චරද? තොග හානිය ඇවිල්ලා දැන් 250න් 180ක් ඒගොල්ලෝ මොකද කරන්නේ? ලක්ෂණ සාගම ගෙවනවා. එහෙනම් 120යිනේ. ඒ කියන්නේ 50යි. දැන් උත්තරේ වෙන්න ඕනේ කීයද? 10ට අංක 1. හරිනේ. 11 සහ 12 ප්‍රශ්න වලට පිළිතුරු සැපීමට පහත තොරතුරු භාවිතා කරන්න කියලා කියනවා. 19/3/31 දිනෙන් අවසන් වර්ෂයේ සඳහා චතුරිකා ට්‍රේඩර්ස් හි කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශන වලින් බ්ලා 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 11 අදාළ ගැලපීමෙන් පසු 2019/3/31 දිනෙන් වර්ෂය සඳහා නිවැරදි පරිපාලන සහ බෙදා හැරීම හොයන්න කියලා කියනවා. ඒ කියන්නේ මොකක්ද කියන්නේ? ඔතන ඔය ගණනය කරලා තියෙන පරිපාලන සහ බෙදා හැරීම වැරදි. පරිපාලන බෙදා හැරීම වැරදි. එතකොට අපි හරි පරිපාලන සහ බෙදා හැරීම හොයන්න වෙනවා. ඒගොල්ලෝ ගණිතය කීපයක් දීලා තියෙනවනේ. පරිපාලන ගණනය කරලා තියෙන ප්‍රමාණය කීයද? 275යි. හරිනේ? 275යි. බෙදා හැරීම 200යි. හරි. පළවෙනි ඇඩ්ජස්ට්මන්ට් එක 2019/3/31 දිනට ගෙවිය යුතු කාර්යාල සේවක වැටුප් 30000ක් සහ විකුණුම් කොමිස් 20000ක් ගිණුම්ගත කරලා නෑලු. කාර්යාල සේවක වැටුප් වෙන්නේ පරිපාලන වලටනේ 30000ක් එකතු වෙන්න ඕනේ. විකුණුම් කොමිස් 20000කින් වැඩි වෙන්න ඕනේ. හරිනේ. ඉදිරියට ගෙවූ ගොඩනැගිලි කුලිය 40000ක් පරිපාලන වියදම් ඇතුලේ තියෙනවලු. ඒක වැරදීනේ. ඉදිරියට ගෙවපු එකක් වත්කම් විදිහට පෙන්වන්න ඕනේ. එතකොට පරිපාලන වියදම් ගෙනුම බැර ඉදිරියට ගෙවූ කුලිය කියලා වත්කමක් ලෙස ඔය 40000 පෙන්වන්න ඕනේ. එතකොට 40000ක් බැරට යන්න ඕනේ. මෝටර අධිශය 50000ක් බෙදා හැරීමේ වියදම් තුල ඇතුළත් කර ඇත. කෙසේ වුවද මේක පාවිච්චි කරන්නේ මොකටද? කාර්යාල සේවකයින්ට ප්‍රවාහන පහසුකම් දෙන්න. ඒ ශ්‍රේ මේක ඇතුලේ පෙන්වන්න බෑ. ඒතර ඒක මොකද කරන්නේ? බෙදා හැරීමේ වියදම් බැර පරිපාලන හර. දැන් හොයන්න පුළුවන්. 80යි 295යි. හරි. දෙසිය පහළ
315 170 උත්තරේ 4. අදාළ ගැලපීමෙන් පසු 2019 331 වර්ෂය සඳහා ලාභය ධන ලාභය දීලා තියෙනවා 850යි. ධන ලාභය 850න් අඩු වෙන්න ඕනේ. පරිපාලන 315යි. බෙදා හැරීම 170යි. මූල්‍ය සහ වෙනත් කීයද? 100යි. පන්සිය 85 සම්පූර්ණ වියදම් අඩු වෙන්න ඕනේ. හොඳයි. 265. බලන්න 265ක් තියෙනවද කියලා. මේ ගාන හරි ලේසි අනේ. 2019 මුළු පේපරේම ලේසි මට තේරෙන ඉතින් MCQ එක. ළමයි නිකන් වගේ කරගෙන යන්න පුළුවන්. 아무도 දේවල් නෑ ලේසි. ඉතින් මෙච්චර ලේසි දුන්නේ. ළමයි බයිනවා ඉතින් මට. 13 2019 331 දිනයෙන් අවසන් වර්ෂය සඳහා නිෂ්පාදන ව්‍යාපාරික ප්‍රාථමික පිරිවැය මුළු නිෂ්පාදන පිරිවැය දීලා තියෙනවා. 2019 331 දිනයන්ට නිෂ්පාදන පිරිවැයට මිනුම් කරන ලද නොනිමි තොග දීලා තියෙනවා. දැන් අපි මොකද්ද හොයන්න ඕනේ? නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය හොයාගෙන යන්න ඕනේ. එතකොට දැන් මේගොල්ලෝ මොනවද දීලා තියෙන්නේ? මේගොල්ලෝ දීලා තියෙනවා අයියෝ ලියවෙන්නේ. ප්‍රාථමික පිරිවැය. ඒකට එකතු කරනවා නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. right? එතන මෙතන මොකක් හරි ගාණක් එනවා. ඒකට ගලපනවා මොකද්ද? නොනිමි තොග වෙනස. ගැලපුවාම මෙතනට එනවා මුළු නිෂ්පාදන පිරිවැය. මුළු නිෂ්පාදන පිරිවැය කීයද? 1600. ප්‍රාථමික පිරිවැය කීයද? 900යි. නොනිමි තොග වෙනස කීයද? ආරම්භයේ 200යි 130යි 130යි. හරිනේ. එතකොට මෙතන ගානින් මේ 130 අඩු වෙලා තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ 1730යි. 1700 ඇවිල්ලා තියෙන්නේ මේ ගානයි මොකක් හරි මෙන්න මෙතන තව ගානක් එකතු වෙලා. හරිනේ. හයිසිය 30යි. බලන්න හයිසිය 30ක් තියෙනවද කියලා? 1730යි. sorry 830යි. 830යි. බලන්න 830. තියෙනවනේ 3. උත්තරේ 3. හරිනේ. ඊට පස්සේ කියනවා සුබ සාධක සමිතියක තොරතුරු දීලා තියෙනවා. මොකක්ද කියන්නේ? හඳුනාගත් ආදායම සහ වත්කම් වල වැඩිවීම. right. මොකක්ද ඒගොල්ලෝ කියන්නේ? 2019 331 දිනෙන් අවසන් වර්ෂය තුල සිටි සමාජික සංඛ්‍යාව 150යිලු. වාර්ෂික සමාජික ගාස්තුව 2000යිලු. 2019 331 දිනෙන් අවසන් වර්ෂය තුලදී සමිතියට ලද මුදල් දීලා තියෙනවලු. හරි. ප්‍රවර්තන වර්ෂයේ සමාජික මුදල, පරිත්‍යාග, ස්ථාවර තැන්පතු, පරිත්‍යාග ලද වර්ෂයේ ඉඳන් අවුරුදු 5ක් තුල සමාන වටිනාකමකින් ආදායම ලෙස හඳුනා ගන්නවලු. හඳුනාගත් ආදායම. දැන් අපිට ආදායම වෙන්නේ කොහොමද? සමාජික මුදල් වලින් තමයි ආදායම එන්නේ. බලමු වර්ෂයේ සමාජික මුදල් ආදායම කීයද කියලා. ඔක්කොම සමාජිකයන් 150යි. වාර්ෂික සමාජික ගාස්තුව 2000යි. එහෙනම් සම්පූර්ණ ආදායම අපිට කොච්චරක් එන්න ඕනේද? ලක්ෂ 3යි. හරිනේ. ඊට පස්සේ පරිත්‍යාග මොකද කරන්නේ? පරිත්‍යාගය ඇවිල්ලා තියෙන්නේ අපිට 2019 331. එතකොට ඒක අපිට ගන්න පුළුවන් ද ආදායමක් විදිහට පහෙන් බෙදලා? ඒක ගන්න බෑ. හේතුව ඒක 2019 331 දින තමයි ඇවිල්ලා තියෙන්නේ. මේක කියනවනේ 2019 331 දිනෙන් අවසන් වර්ෂය තුලදී සමිතියට ලද මුදල්නේ. පරිත්‍යාගයේ ලද වසරේ සිට වසර 5ක් තුල සමානව හඳුනා ගන්නවා කියලා තමයි කියන්නේ. හරිනේ. එතකොට පරිත්‍යාගය ඇවිල්ලා 2,50,000යි නේ. ගන්න පුළුවන් නේ. 2019 නෙමෙයි හම්බලා තියෙන 2,50,000යි. අවුරුදු 5කටනේ. එතකොට ඒක 50,000ක්
අපිට ආදායම ලැබෙනවා 3,50,000යි අපේ ආදායම. දැන් ඔයා අහනවා ඇති ඇයි මම මේ කල්පිරුණු ස්ථාවර තැන්පතුවෙන් ලද පොලිය ගන්න නැත්තේ කියලා. ඒ ලද පොලිය 2018 මේගොල්ලෝ හඳුනගෙන තියෙනවා. බලන්න ඒගොල්ලෝ කියලා දෙන විදිහ එක. කල්පිරුණු ස්ථාවර තැන්පතුවෙන් ලද මුදල 560යිලු. මේන් 60,000 පොලිය ආදායම වන අතර 18.3 ලැබිය යුතු පොලිය ආදායම ලෙස හඳුනාගෙන ඇතිලු. එතකොට ලැබිය යුතු පොලිය ආදායම කීයද? 60,000යි 2018 හඳුනගෙන තියෙනවා. ඕකේ දිත්ත සටහන වෙන්නේ කොහොමද? ලැබිය යුතු පොලිය ආදායම හර බැර සටහන කියලා තියෙන්නේ මොකද්ද? පොලි ආදායම බැර. එතකොට ඒ අවුරුද්දේ පොලි ආදායම හඳුනගෙන තියෙනවා. ඒතර අපි හඳුන ගන්න ඕනේ මේ අවුරුද්දට. මේ අවුරුද්දට හඳුන ගන්න ඕනේ. පරිත්‍යාගයක් ලැබුණා. ඒක ලද අවුරුද්ද ඉඳන් ඉස්සරහට අවුරුදු 5ක් තුලදී හඳුනා ගන්නවලු ආදායමක් විදිහට. එතකොට ළමයි මේක නිකන් ෂෙය වගේ 2,50,000 පහෙන් බෙදුවාම එක අවුරුද්දක ආදායම එනවා. ඕක අවුරුදු 5 තුන හඳුනා ගන්න ඕනේ. එතකොට සම්පූර්ණ ආදායම 3,50,000යි. 2 සහ 3 අතර තමයි දැන් අපි දෝලණය වෙන්න යන්නේ. දැන් අපිට කියනවා වත්කම් වල වැඩිවීම ගන්න කියලා. වත්කම් වල වැඩිවීම. හරි. මම මේක යන මතනවා. අපිට මුදල් ලැබිලා තියෙනවා. හරිනේ. මුදල් කොච්චරක් අපිට ලැබිලා තියෙනවද? ලක්ෂ 2ක්. එතන මුදල් ලැබුණාම අපිට මුදල් ප්‍රමාණය කියනකොට මේ වත්කම් වැඩි වෙනවා. එතන මුදල් ලැබිලා තියෙනවා ලක්ෂ 2ක්. දැන් ඇත්තටම අපිට මේ අවුරුද්දට ලැබෙන්න ඕන ආදායම කීයද? ලක්ෂ 3යි. හැබැයි අපිට හම්බුනේ ලක්ෂයයි. ලක්ෂ 2යි. ලක්ෂයක් අපිට ලැබිය යුතුයි. එතකොට ලැබිය යුතු ආදායම කීයද? ලක්ෂයයි. වත්කම් වැඩි වෙනවා. හරිනේ. ඊට පස්සේ කියනවා පරිත්‍යාගය 2,50,000යි. පරිත්‍යාගය 2,50,000යි. පරිත්‍යාගය ලැබුණාම අපි ඔබ සටහන් කරන්නේ කොහොමද? ලැබීම් ගෙවීම් ගිණුම හර පරිත්‍යාග ගිණුම දැන. ඔහොම යන්නේ. එතකොට අපිට තව 2,50,000කින් වත්කම් වැඩි වෙනවා. හරිනේ. ඊට පස්සේ මොකද කියන්නේ? කල්පිරුණු ස්ථාවර තැන්පතුවෙන් ලද මුදල 5,60,000යිලු. මේන් රුපියල් 60,000ක පොලි ආදායම ලැබිය යුතු පොලි ආදායම ලෙස හඳුනගෙන තියෙනවා. දැන් ස්ථාවර තැන්පතුවක් තියනවානේ. මේ ස්ථාවර තැන්පතුවෙන් මුදල් හම්බෙච්ච සීන් එකක් තමයි තියෙන්නේ. එතකොට already ජංගම වත්කම් තුල අපිට ස්ථාවර තැන්පතු කියලා 500ක් දකින්න පුළුවන් වෙනවා. හරිනේ. ඇයි 60 දකින්න බැරි? අපි 500ක් තමයි ඩිපොසිට් කරේ. අපිට 60 ලැබෙන කොටසනේ. ඊට පස්සේ ලැබිය යුතු ආදායම් කියලා 60කුත් අපිට හම්බ වෙනවා. 60කුත් දැනටත් තියෙන ජංගම වත්කම් විදියට. ටී කියමු මම ගැහුවොත් ස්ථාවර තැන්පතු 500යි. ලැබිය යුතු 60යි. මුදල් මේ පැත්තට දාන්නකෝ. දැන් මුදල් අපිට මේ අවුරුද්දේ හම්බෙලා තියෙනවා 560ක්. 500ක් මෙතනට යනවා. 60ක් මෙතනට යනවා. ඇයි? ලැබිය යුතු ආදායම ලැබුණා මේ අවුරුද්දේ. ඒතකොට මෙතනින් ගාණක් වෙන්නේ නැහැ. ස්ථාවර තැන්පතුව මෙතන ලැබුණා 500ක්. මෙතනින් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මුදල් අපිට කොච්චරක් ආවද? 560ක් ආවා. එතකොට ස්ථාවර තැන්පතුවේ ප්‍රශ්නයක් නැහැ. ලැබිය යුතු ආදායම් ප්‍රශ්නයක් නැහැ. එතකොට මුදල් අපිට කොච්චරක් ලැබෙනවාද? 560ක් ලැබෙනවා. එතකොට මේ ස්ථාවර තැන්පතුවෙන් ලැබුණ එකෙන් වත්කම් අඩු වැඩි වීමක් වුණාද? ශුද්ධ බලපෑම බිඳුවයි. අපි දිත්ත සටහන බලමු. මුදල් හර 560යි. ස්ථාවර තැන්පතු බැර 500යි. ලැබිය යුතු ආදායම බැර 60යි. මේ සෙට් ඔෆ් වෙලා යනවා. එතකොට ඇත්තටම වත්කම් වැඩිවීම කීයද? 550යි. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ අංක 2. අංක 2 තමයි උත්තරේ වෙන්න ඕනේ. right?
ඊට පස්සේ පහත කුමන ප්‍රකාශ හවුල් ව්‍යාපාරයකට අදාළව නිවැරදි වේද? හවුල් ව්‍යාපාරයක ලාභ අනුපාතය වෙනස් වූ විට කීර්ති නාමය අස්තමේන්තු කරයි. ලාභ අනුපාතය වෙනස් වුනම කීර්ති නාමය අස්තමේන්තු කරනවද? 1890 හවුල් ව්‍යාපාර අත්‍යාපනතේ 42 වගන්තියට අනුව හවුල් ව්‍යාපාරයක කීර්ති නාමය අස්තමේන්තු කරයිලු. 42 වගන්තිය පිළිබඳව මම කිව්වා. 42 වගන්තියේ මොකක්ද කියන්නේ? ණය පොලියක් ගැන තමයි කතා කරන්නේ. ණය ගැන කතා කරන්නේ. හවුල්කරුවන්ගේ ණය. හවුල්කරුවන්ගේ ණය පිළිබඳව තමයි 42 කියන්නේ. ඒක කීර්ති නාමය සම්බන්ධව එකක් නෙමෙයි. ඒකට ඒක ගන්න බෑ. එතකොට A එනවා, B කැපෙනවා. C මොකක්ද? 1890 හවුල් ව්‍යාපාර ආඥාපනත 24 වගන්තියට අනුව හවුල්කරුවන් වේතන සඳහා හිමිකම් නොලබයි. ඒක හරි. AC එනවා. AC දී උත්තර බලන්න. AC තියෙනවා, එකේ තියෙනවා, එක ගන්න බෑ. මොකද B තියෙනවනේ. B එක වැරදීනේ. ඒකට එක කැපෙනවා, 3 කැපෙනවා, 4 කැපෙනවා. අපි එතකොට ඉතුරු වෙන්නේ 2 සහ 5 කියන උත්තර ටික තමයි ඉතිරි වෙන්නේ. D මොකද්ද බලමු. හවුල් කරුවන් විසින් හවුල් ව්‍යාපාරයක ලාභ ඉවත් කර ගැනීමේ ක්‍රමයක් ලෙස ගැනිලි භාවිතා කළ හැකලු. හරි. වරදක් නෑ. 1890 හවුල් ව්‍යාපාර ආඥාපනතේ 24 වගන්තියට අනුව හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ශේෂ මත 100%ක පොලියක් ගෙවිය යුතුයිලු. වැරදි. පොලියක් ගෙවන්න පුළුවන්. ප්‍රාග්ධනයට නෙමෙයි යාලා ගේන ප්‍රාග්ධනයට අතිරේකව ප්‍රාග්ධනයක් ගෙනවනම් අන්න ඒකට ඒ ප්‍රාග්ධනයට පොලිය ගන්න පුළුවන්. දැන් මෙතන එහෙම කියලා නෑනේ. කියලා තියෙන ප්‍රාග්ධන ශේෂ මත 100%ක. එහෙම නැහැ කොහෙවත්. එතකොට E වැරදි. ඒතර උත්තරේ වෙන්න ඕනේ අංක 2. මේ වැවිලා හවුල් ව්‍යාපාර ගණන්. ඉතින් මේක accounts මේ කියන්න බෑ, business studies උත් එතන තියෙනවා. 16 සහ 17 හවුල් ව්‍යාපාර වලින් යන්නේ. මදු නිලු රාජු 3:2 අනුපාතයේ විදා ගනිමින් හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යනවලු. ප්‍රාග්ධන සහ ජංගම ගිණුම් තියෙනවා. හවුල් ව්‍යාපාරේ ලාභය දීලා තියෙනවා. ඊට පස්සේ කවුද කියන්නේ? රාජු හවුල් ව්‍යාපාරයෙන් විශ්‍රාම ගන්නවලු. එදාට යට ගෙවන්න ඕන සම්පූර්ණ මුදල මේගොල්ලෝ ගණනය කරලා තියෙන. කියන්නේ මේ ගෙවිය යුතු මුළු මුදල කියන්නේ මොකද්ද? ඒගොල්ලෝ ජංගම ගිණුමේ ශේෂය ප්‍රාග්ධන ගිණුමට ගෙනහිල්ලා එයා ගත්ත මුදලක් තියෙනවා නම් ඒවා අයින් කරලා කීර්ති නාමය ගැලපුවට පස්සේ එයාගේ අතට යන්න ඕන ගාණ. රයිට්? දැන් මෙයා මොන හරි අරගෙන තියනවාද එයාට ලැබෙන්න ඕන මුදලි? එහෙම අරගෙන නැහැ. ඒ මුදල් ණය ගිණුමකට ගෙනහිල්ලා කියලා කියනවා. මදු නිලු නවානුපාතය 2:1 අනුපාතය ලු අපිට කියනවා කීර්ති නාමය හොයන්න කියලා. දැන් මේක ඇවිල්ලා හවුල් ව්‍යාපාරනේ ළමයි. කීර්ති නාමය දීලා නැහැ. ලාභ අනුපාතය තියෙනවා. එයා ගෙනිච්ච මුදල, ඒ කියන්නේ ණය ගිණුමට මාරු කරපු මුදල තියෙනවා. ඔය ණය ගිණුමට මාරු කරපු මුදල හැදෙන්නේ කොහොමද? එයාගේ ජංගම ගිණුමේ ශේෂය ප්‍රාග්ධන ගිණුමට ගෙනහිල්ලා කීර්ති නාමය ගැලපුණාට පස්සේ එන්නේ. අපිට පුළුවන් හොයන්න පළවෙනි ස්ටෙප් එක ජංගම ගිණුමෙන් ප්‍රාග්ධන ගිණුමට ගිය ශේෂය. ජංගම ගිණුම ශේෂ දීලා තියෙනවානේ. අපි යාගේ ජංගම ගිණුම ශේෂය විතරක් ගමු. රාජුගේ එයාගේ ජංගම ගිණුම් ශේෂය තියෙනවා. ප්‍රාග්ධන ශේෂය තියෙනවා. එයාගේ ජංගම ගිණුම් ශේෂය 100යි. බැල. ප්‍රාග්ධන ශේෂය බැල 1000යි. ලාභය විතරයි තියෙන, වෙන වේතන මුකුත් නැහැ. ඒකට 600 3:2 අනුපාතයෙන් තමයි යන්නේ. එයාගේ කෑල්ල 6න් 1යි. ඒ කියන්නේ 100යි. හරිනේ. හරශේෂ මුකුත් නැහැ. 200ක් යනවා ප්‍රාග්ධන ගිණුමට. මෙතනට එනවා 200. හරිනේ. ඊට පස්සේ යාගේ කීර්ති නාම කොටස ගලපුවට පස්සේ එයාට ලැබිය යුතු මුළු මුදල 1500යි. එතකොට යාගේ කීර්ති නාම කොටස මෙහෙම වාට පේනවා 300යි. මෙයාගේ කීර්ති නාම කොටසනේ කාගේද? රාජුගේ කීර්ති නාම කොටස. එතකොට මේ 300 කියලා කියන්නේ 6න් 1ක්. එහෙනම් 6න් 3ක් කීයද? 6න් 2ක් කීයද කියලා හොයාගන්න පුළුවන්. 6න් 3ක් කීයද? 900යි. 6න් 2ක් කීයද? 600. ඒ කියන්නේ එකක් 300යි නම් 3ක් කීයද? 900යි. එකක් 300යි නම් දෙකක් කීයද? 600යි. එතකොට සම්පූර්ණ කීර්ති නාම කොටස හොයන්න කොහමද? 300යි 900යි 600යි ඔක්කොම එකතු කරාට පස්සේ 1800යි. උත්තරේ අංක 5. හරි.
ඊට පස්සේ කියනවා මధු සහ නිලුගේ ප්‍රාග්ධන ගිණුම් ශේෂ වලට ඇති වුණ ශුද්ධ බලපෑම හොයන්න කියලා. ඒකට අපිට ඕනේ ඒගොල්ලන්ගේ ප්‍රාග්ධන ගිණුම් ශේෂ. මధු ඉන්නවා නිලු ඉන්නවා. මధుගේ ප්‍රාග්ධනය කීයද? 3000යි. නිලුගේ ප්‍රාග්ධනය 2000යි. දැන් ඒගොල්ලන්ගේ ප්‍රාග්ධන ගිණුම් වලට ඇතිවන එකම බලපෑම මොකක්ද? කීර්තිනාම බලපෑම. මෙයාගේ කීර්තිනාම කොටස කීයද? පරණ අනුපාතයට බැර අලුත් අනුපාතයට හර වෙනවා. පරණ අනුපාතයට බැර වෙනවා 900ක් මෙයාට 600ක් බැරෙනවා. 1800න් 6න් 3ක් 1800න් 6න් 2ක්. නව අනුපාතය මොකක්ද? 2ට 1. එතකොට 3න් 2ක් කාටද? මధుට. 3න් 1ක් කාටද? නිලුට. එතකොට 1800න් 3න් 2ක් කියලා කියන්නේ මෙයාට 1200යි මෙයාට 600යි අලුත් අනුපාතයට හර වෙනවා. මෙයාට බලපෑමක් තියනවද? නෑ මේ එයාගේ බලපෑම 0 බිංදුවයි. එතකොට උත්තරේ වෙන්නේ නිලුට බලපෑමක් නෑ. 1 සහ 3 කියන උත්තර ගන්න පුළුවන්. මෙයාට බලපෑමක් තියෙනවා. 1 සහ 3න් බලපෑමක් තියෙන එක මොකද්ද? තුන්වෙනි උත්තරේ ගලපන්න ඕනේ. ඔයාලට පේනවනේ නේ. කෙලින්ම බලපෑමක් තියෙනවා කියලා. නම් 300ක බලපෑමක් තියෙනවා. ඒකට එක නෙමෙයි තුන්වෙනි උත්තරේ ගන්න පුළුවන්. තුන්වෙනි උත්තරේ ගන්න පුළුවන්. රයිට්? ඒක ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ LKS 8න්. මොකද්ද කියන්නේ? මොන ප්‍රකාශ දහනවා? නිවැරදි ප්‍රකාශ. රයිට්. බලමු. 1 by 1 යන්න. ප්‍රශ්නේ ළමයි. පස්සට වැඩක් නෑ. මූල්‍ය වාර්තා පිළියෙල කිරීමේදී සහ ඉදිරිපත් කිරීමේදී භාවිතා කරනු ලබන විශේෂිත මූලධර්ම පදනම් සම්ප්‍රදායම් බ්ලා 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 ගිණුම් කරන ප්‍රතිපත්තිලු. හරිනේ ඉතින් කතාව. ඕක ගිඩි පිටින් තියෙනවා. ස්ටෑන්ඩඩ් බුක් එකට ගියා නම් ස්ටෑන්ඩඩ් එකේ ඕක තියෙනවා. වෙනම ඕනේ ටීචර්ස් ගයිඩ් එකේ තෝකම තමයි තියෙන්නේ. ඒතර උත්තරේ ඒ අනිවාර්යෙන් එනවා. ගිණුම් කරන ඇස්තමේන්තු වල වෙනස් වීම නව තොරතුරු හෝ නව ප්‍රවණතා හේතු කොටගෙන ඇති වෙනවා. ගිණුම් කරන ඇස්තමේන්තු. ඉතින් හරිනේ ළමයි. ඇස්තමේන්තුවක් කියලා කියන්නේ ඇස්තමේන්තුවක්. ඒකට ප්‍රමිතානම් මොනක්වත් නෑ. අලුත් තොරතුරු හම්බුනම ඇස්තමේන්තුව වෙනස් වෙන්න පුළුවන්. B ගන්න පුළුවන්. C මොකක්ද? අතීත කාලච්ඡේද වැරදි අතීත අනුයෝගී ලෙස නිවැරදි කරනු ලබන්නේ එම වැරදි මූල්‍ය ප්‍රකාශන බ්ලා 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 බ්ලා. නේද? A සහ B 3. හරිනේ 19 2019 පේපරේ අනේ මන්ද MCQ පේපරේ මාර ලේසි අවුලත් මාර ලේසි ඒකට ළමයි යන්න ඕන ලේසි අමාරුයි කියලා MCQ එක ලේසි වැඩි මම නම් කියන්නේ ඊට වඩා ටක් ගන්න තවත් අමාරු කරන්න ඕනේ බලන්න 2020 අනිවාර්යෙන් අමාරු වෙයි 2019 ලේසිනේ ඒ නිසා වැඩිපුර වැඩ කරන්න හොඳේ LKS 16න් අහලා තියෙන්නේ මට මේක කරන්න හිතෙන්නෙත් නෑ මට මේක ස්කිප් කරලා යන්න හිතෙනවා. ඇයි දන්නවද? මම කට කැඩෙනකන් LKS 16 කරා තියරිත් එක්ක. මම ඒක නිසා කරන්නත් බෑ වගේ කමන්නේ කරුමු. මේක හරිනම් දෙන්න ඕනේ ඔයාලට කරගෙන යන කමක් නෑ. අවුනේ. ෂේ වීම යනු වත්කමක ෂේ කළ හැකි වටිනාකම් පළදායි ජීව කාලය තුල ක්‍රමානුකූලව බෙදා හැරීමයි. හරි. ගන්න පුළුවන්. 4 කැපෙනවා 2 කැපෙනවා 1 5 3 ඉතිරි වෙනවා 1යි 5යි 3යි ඉතිරි වෙනවා B මොකද්ද ශේකලයේ වටිනාකම යන වත්කමක පිරිවැය හෝ පිරිවැය සඳහා ආදේශ කළ වෙනත් අගයකින් සුන්බුන්නගේ අඩු කළ විට ලැබෙන වටිනාකමයිලු ඒකත් හරි වැරදිමක් නෑ එතකොට බීත් ගන්න පුළුවන්. පළදායි ජීව කාලය කියන්නේ ආයතනයක් විසින් වත්කමක් භාවිතා කිරීම සඳහා අපේක්ෂා කරන හරි. ABC තුනම දෙනවා. ඕක ඉතින් ස්ටෑන්ඩඩ් එකේ තියෙනවා. මහ ලොකු දෙයක්වත් නෙමෙයි ඉතින් ඕවා. අන්න තියෙනවා මං ආසම ගන්න. හරි ආසයි වත්කම් වල පිළිබැඳ යනවා. සීමිත නැතු පොදු සමාගම මිලියන 2ක් ගෙවලා යන්ත්‍රයක් ආනයනය කරලා තියෙනවා. අපිට යන්ත්‍රයේ පිරිවැය LKS 16ට අනුව අරගන්න කියලා කියනවා. ගැනුම් පිරිවැය කීයද? 2000 වලින් යන්නේ වැඩිම සකස් කිරීමේ ගාස්තු එක ගන්න ඕනේ
මොකද ඒක නැතුව අපිට මේක ඇවිල්ලා ස්ථාපනය කරන්න බෑනේ. යන්ත්‍රයට විදුලි සැපයීම සම්බන්ධ ගාස්තු එක ගන්න ඕනේ හේතුව ඒ විදුලි සැපයීමේ ලයින් එක දැම්මේ නැත්නම් අපිට බෑ යන්ත්‍රය හරිය මට්ටමකට අරගෙන එන්න. ඒක නිසා ඒ 10 ගන්න ඕනේ. අපි ඒවට කියනවා ඒක ස්ථාපනය කිරීමේ ගාස්තුවක් විදිහට ගන්නත් පුළුවන්. right? මූල්‍ය පරීක්ෂණ ධාවනයේ පිරිවැය. පිරිවැය ගන්න ඕනේ. ආදායමක් තියෙනවා නම් ඒ ආදායම අඩු කරලා අපි ගන්න ඕනේ. දැන් මෙතන පිරිවැය විතරයි තියෙන්නේ. පිරිවැය අපි එකතු කරනවා යන්ත්‍රයේ ගැනුම් පිරිවැයට. මම මේකට අදාළ විදසටහන් සහ ඒ සම්බන්ධ සියලුම තියරි කතා කරා LKS 16 කතා කරද්දී. ඒක නිසා මම ආයෙ මෙතන අමුතුවෙන් කතා කරන්න යන්නේ නැහැ. එහෙම ළමෙක් දන්නේ නැත්නම් කරුණාකරලා LKS 16 මගේ වීඩියෝස් වලට ගිහිල්ලා බලන්න මම මේවට දීපු උත්තර මොනවාද කියලා. හරිනේ? භාණ්ඩයේ ගුණාත්මක භාවය සඳහා ප්‍රචාරණ වියදම ගන්නෙ නැහැ. භාවිතා කිරීම සඳහා ගෙවු බලපත්‍ර ගාස්තුව පර්මිට් එක තියෙන්න ඕනේනේ. නැත්නම් අපේ යන්ත්‍රය මෙව කරන්න බැහැ. ඒ නිසා අපි ඒක කැපිටලයිස් කරන්න ඕනේ. කියන්නේ යන්ත්‍රයේ පිරිවැයට එකතු කරන්න ඕනේ 30යි. සමාරම්භ උත්සවයේ පිරිවැය අපි ගන්න ඕනේ නැහැ. එතකොට මේ තුනේ එකතුව සහ ගැනුම් පිරිවැය එකතුව අපිට ගන්න පුළුවන් යන්ත්‍රයේ පිරිවැය විදිහට 10යි 11යි 12යි. මේ හරිනේ? 10යි 12යි 2220යි. උත්තරේ බලන්න කීයද කියන? උත්තරේ 4. 2019 3:31 දිනේ අවසන් වර්ෂය සඳහා සීමිත තාරක පොදු සමාගම 2016 තමයි මූල ප්‍රකාශන අනුමත කරලා තියෙන්නේ. කියන්නේ 19 3:31 ඒගොල්ලෝ හදපු මූල ප්‍රකාශන අනුමත කරලා තියෙන්නේ 2019 6:20. බලන්න ඒක. අපේ මූල්‍ය කාල පරිච්ඡේදයේ 18 4:1 ඉඳන් 19 3:31 මූල ප්‍රකාශන අනුමත කරලා තියෙන්නේ 19 6:20. මේකෙන් පසු අපි කියනවා වාර්තා කරන කාල පරිච්ඡේදයේ පසු සිදුවීම් කියලා. ඒතර LKS 10 තමයි මේකට බලපැවැත්වෙන්නේ. අපිට කියනවා ඒ LKS 10ට අනුව මොන සිදුවීම්ද අපි මූල්‍ය ප්‍රකාශනවල ගලපන්න ඕනේ කියලා. 2019 3:31 දිනට ලක්ෂ 5ක් ගෙවිය යුතු වෙනද ණය ගැතියෙකු 19/5/28. ඒ කියන්නේ මූල්‍ය ප්‍රකාශන අනුමත කරන්න කලින් බුන්නත්තලා කියන ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒක ගලපන්න පුළුවන්ද බැරිද කියලා අපි බලන්න ඕනේ. හරිනේ? එතකොට මගේ මතයට අනුව නම් මේක ගන්න ඕනේ. මොකද 2018 4යි කියන 19 3:31 දක්වා මෙයා ඉඳලා තියෙනවා. ඒ නිසා ඒ ගන්න ඕනේ. එතකොට 2 සහ 5 උත්තර කැපුණාට පස්සේ අපිට ඉතුරු වෙන්නේ 1 4 3. 2019 3:31ට පැවති ලයිස්තුගත පොදු සමාගම් වල කොටස් ආයෝජන වටිනාකම 19/6/20 වන විට 15 ගොස් ඇතුළු. දැන් මෙතනට එනකොට මේවා ඔක්කොම ෆයිනලයිස් කරලා සීල් ගහලා ඔක්කොම කරලා අධ්‍යක්ෂක අනුමැතිය දීලා 6:20 තමයි ආයෝජන වටිනාකම පහළ ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසා අපිට ඒක ගන්න පුළුවන්ද? ඒක ගන්න බෑ. එහෙනම් B ගන්න බෑ. එහෙනම් තුන්වෙනි උත්තරේ කැපෙනවා. අපිට ඉතුරු වෙන්නේ 1 සහ 4 පමණයි. බලමු. 2019 4/5 දින. ඒ කියන්නේ මූලික වාර්තා කරන කාල පරිච්ඡේදයෙන් පස්සේ සමාගමට විරුද්ධව පවන ලද නඩු තීන්දුව 2019 6/1 දින ලබා දුන් අතර ලක්ෂ 4ක දඩයක් ගෙවන්න කියලා කියනවා. දැන් මෙන්න මේ කාල පරිච්ඡේදය තුලදී ওই සිදුවීම තිබිලා නැහැ. සිදුවීම ආවේ කවුදද? 4/5. 6/1 කියනවා දඩයක් ගෙවන්න ඕනේ කියලා ඒක රජය විසින් තීරණය කරනවා. එතකොට ඒක 19 3:31 පස්සේ සිදුවුණු සිදුවීමක්. ඇයි? ඒ ප්‍රශ්නේ උනේ 4/5නේ. 4/5 කියලා කියන්නේ 18 4 කියන 19 3:31ට අයත් කාල පරිච්ඡේදයක් නෙමෙයි. මෙන්න මේ ඩේට් එකෙන් පස්සේ කියන්නේ මෙන්න මේ හරිය වගේ තමයි නඩුව ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ නඩුවට අදාළ මොකක් හරි වියදමක් තියෙනවා නම් ඒක අදාළ වෙන්නේ 19 4 ඉඳන් 2023 දක්වා අතුරත කාල පරිච්ඡේදය. කියන්නේ මේ ඒ කාල පරිච්ඡේදය කියන්නේ 2020 19 20 කියන කාල පරිච්ඡේදයේ වියදමක් විදිහට තමයි මේක හඳුනා ගන්න ඕනේ. එතකොට ඒක අපි ගලපන්නේ නැහැ. ඒක නිසා උත්තරේ වෙන්නේ 1 ඒ පමණයි. 22 LKS 2 ඒ කියන්නේ තොග ප්‍රමිතියට අනුව තොගේ පිරිවැය තීරණය කිරීමේදී පහත කුමන පිරිවැය අයිතම ඇතුළත් කරන්නේ නැද්ද කියලා අහනවා. අමුද්‍රව්‍ය ශ්‍රමය හෝ වෙනත් නිෂ්පාදන පිරිවැයට අදාළ අපතේ යන ලද අසාමාන්‍ය වටිනාකම්.
ඒවා අපි ගලපන්නේ නෑ. ඒක LKS 2 තොග ප්‍රමිතිය තියෙනවා. right? නිෂ්පාදිත භාණ්ඩ ගනුදෙනුකරුවන්ට බෙදා හරිනතෙක් දරනු ලබන ගබඩා පිරිවැය. ඒක තොගේ පිරිවැය විදිහට ගන්නවද? මේ ඇවිල්ලා නිෂ්පාදිත භාණ්ඩ. නිෂ්පාදිත භාණ්ඩ බෙදා හැරීමේ පිරිවැය එන්නේ බෙදා හැරීමේ වියදම් තුරට. ඒක අපිට ගන්න බෑ තොග පිරිවැයක් විදිහට. ගබඩා පිරිවැයක්නේ. ඒ ගබඩා පිරිවැය අපිට ගන්න බෑ. තොග ඒ කියන්නේ තොගේ පිරිවැය අපි හොයනකොට ඒක ගන්න බෑ. හරිනේ? තොග පවත්වා ගැනීමේ පිරිවැයක් විදිහට නම් ගන්න පුළුවන්. තොගේ පිරිවැය ගණනය කරද්දී ඒ ගබඩා පිරිවැය අපිට ගන්න බෑ. ප්‍රදර්ශනාගාරවල පරිපාලක කොහොමද ගන්න බෑනේ. එතකොට ABC කියන තුනම ගන්න බෑ. එතකොට පහ තමයි උත්තරේ වෙන්නේ. 23 24 ප්‍රශ්න වලින් අහනවා 23 24 ප්‍රශ්න සඳහා මොකක්ද ඒගොල්ලෝ දීලා තියෙන්නේ? සීමිත සාරාංග පොදු සමාගමට සම්බන්ධයිලු 2019 3.31 දිනේ අවසන් වර්ෂය සඳහා කියන අවසන් ශේෂ ටික තමයි දීලා තියෙන්නේ. පිරිවැටුම දීලා තියෙනවා, දලලාභය දීලා තියෙනවා, පරිපාලන සහ බෙදා හැරීම දීලා තියෙනවා, ඉඩම් ප්‍රත්‍යාගණන අතිරික්ත දීලා තියෙනවා. ඊට පස්සේ අමතර කරුණක් විදිහට මෙන්න මෙහෙම කියනවා. වර්ෂය තුලදී ඉඩම ප්‍රථම වරටද ඉඩම ප්‍රථම වරට ප්‍රත්‍යාගණනය කරලා තියෙන්නේ. මෝටර රථය දෙවන වරට ප්‍රත්‍යාගණනය කරලා තියෙනවා. ඔය කියන මෝටර රථය 2017 3.31 දින ප්‍රථම වරට ප්‍රත්‍යාගණනය කිරීම තුළින් 35000ක හිඟයක් ඇති වෙලා තියෙනවා. සමාගම සම්පූර්ණයෙන්ම හිමිකම් මගේ මූලනය කර ඇති අතර ආදායම් බදුලින් බ්ලා බ්ලා බ්ලා. ඒක වැඩක් නෑ. 23 2019 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හඳුනාගත් මුළු ආදායම සහ මුළු වියදම. අපි හඳුනාගත්ත යුතු මුළු ආදායම සහ මුළු වියදම අහනවා. එතකොට මුළු ආදායම ඇතුළේ සංරචක දෙකක් ගන්න පුළුවන් වෙනවා. කවුද? අපි ගන්න විකුණුම් ආදායම ඇතුළු ඒ සියලු දේවල් සහ ලාභ. right? පිරිවැටුම එනවා ආදායම ඇතුළට. දල ලාභය අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රත්‍යාගණන අතිරික්ත දෙකක් තියෙනවා 150 සහ 75 කියලා. දැන් ළමයි මගෙන් අහනවා ඉතින් හිඟයක් තියෙනවනේ හිඟේට සෙට් ඔෆ් කරලා මේක ගන්න පුළුවන් නේ කියලා. දැන් අපි මේ හොයන්න යන්නේ හඳුනා ගන්නා මුළු ආදායම. එතකොට එතනදී සෙට් ඔෆ් කරන්න යන්න එපා. මේක මෙතනදී සෙට් ඔෆ් කරන්න යන්න එපා. අපිට අත්‍යවශ්‍යනේ මුළු ආදායම. අපි හඳුනාගත්ත යුතු මුළු ආදායම. එතකොට මෙතන 5යි 225යි උත්තරේ 5යි 7යි 11යි 75ක්. ඒ කියන්නේ 1 සහ 2 කැපිලා යනවා. 3 4 5 ඇතුළු තමයි දැන් ප්‍රශ්නේ උත්තරේ දෝලණය වෙන්නේ. මුළු වියදම අහනවා. මුළු වියදමට එන්න ඕනේ මොනවාද? බෙදා හැරීමේ වියදම තියෙනවා. බෙදා හැරීමේ වියදම තියෙනවා. ඔය ප්‍රත්‍යාගණන අතිරික්තයෙන් අපිට එන ඒ 35000ක හිඟේ කලින් අවුරුද්දේ හඳුනාගෙන තියෙන්නේ. දැන් ළමයා සමානකට 250 දාලා බලාගෙන ඉන්නවා. උඩ බලාගෙන ඉන්නවා. විකුණුම් පිරිවැයත් මුළු වියදමක් තමයි. විකුණුම් පිරිවැය හොයාගන්නේ කොහොමද? පිරිවැටුම 950යි. right? දල ලාභේ 450යි. මේ දෙන්න අතර වෙනස මොකක්ද? විකුණුම් පිරිවැය 500යි. මුළු වියදම කීයද? 750යි. මුළු වියදම 750යි. එතකොට උත්තර වෙන්න ඕනේ 1175යි 750යි. උත්තරේ අංක 4. 24 2019 3.31 සඳහා වර්ෂයේ ලාභය හොයන්න කියලා කියනවා. අන්න වර්ෂයේ ලාභය හොයන්න යනකොට නම් අපි අර ප්‍රත්‍යාගණන හිඟේ පිළිබඳව පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. හරිනේ? දැන් මේගොල්ලන්ගේ දල ලාභය දීලා තියෙනවා 450යි. දල ලාභය ගන්න පුළුවන් 450යි. හරිනේ? ඊට පස්සේ පරිපාලන සහ බෙදා හැරීමේ වියදම් අපිට anyway ගන්න පුළුවන්. බෙදා හැරීමේ වියදම් කීයද? 250යි. අර ප්‍රත්‍යාගණන හිඟයක් තිබ්බනේ. මෝටර රථේ මේ අවුරුද්දේ ප්‍රත්‍යාගණනය කරලා 75ක් ඇවිල්ලා තියෙනවා. ඔය ප්‍රත්‍යාගණන අතිරික්තය අපි කොහොමද ගිණුම්ගත කරන්නේ? මෝටර රථ ගිණුම හර 75යි. හරිද? ප්‍රත්‍යාගණන අතිරික්තයට යන්නේ 40යි. ඇයි හේතුව? ගිය අවුරුද්දේ 35 මේ අවුරුද්දේ ප්‍රත්‍යාගණන ලාභයෙන් සෙට් ඔෆ් කරන්න පුළුවන්. එතකොට 35ක් යනවා කොහෙටද? ආදායම් ප්‍රකාශයේ වෙනත් ආදායම් තුල
35ක ලාභයක්. හරි දැන් ගිය අවුරුද්දේ අපි වෙනත් වියදම් ලෙස කපපු කෑල්ල. ඉතුරු කොටස තමයි ප්‍රත්‍යාගරණ අතිරික්තයට යන්නේ. ප්‍රත්‍යාගරණ සංචිත තුල පෙන්වන්නේ. ඒ කියන්නේ කීයද? 70න් 35ක් අඩු කරාම 40ක් තමයි අපි ප්‍රත්‍යාගරණ, ඒ කියන්නේ වෙනත් විස්තීර්ණ ආදායම් කොටසේ මෝටර් රථ ප්‍රත්‍යාගරණ අතිරික්තය කියලා පෙන්වන්නේ කීයද? 40යි. ඊට පස්සේ වෙන මොකුත් තියනවද ලාභයට ගලපන්න? වෙන මොකුත් නැහැ. අපි ලාභය හොයමු. 5 3 8යි 4යි. ඒකෙන් 250 අඩු කරන්න ඕනේ 5යි 3යි 2යි. 235 4 සහ 5 අතර දෝලණය වෙන්නේ. අපිට කියනවා වෙනත් විස්තීර්ණ ආදායම හොයන්න කියලා. මේකට ඉඩම් ප්‍රත්‍යාගරණ අතිරික්ත එකතු වෙන්න ඕන කීයද? 150යි ඔක්කොම 190යි. එහෙනම් මේක තමයි අපේ වෙනත් විස්තීර්ණ ආදායම. එතකොට ඔක්කොම 235යි මුළු ලාභය, වෙනත් විස්තීර්ණ ආදායම 190යි. උත්තරේ අංක 4. අංක 4. 25 අනුපාත වලින් ඇවිල්ලා තියෙන්නේ. අපිට කියනවා තොරතුරු ටිකක් දීලා තොග පිළිවෙටුප් අනුපාතය සහ ශ්‍රණික අනුපාතය හොයන්න කියලා. තොග පිළිවෙටුප් අනුපාතය හොයන්න කොහමද? විකුණුම් පිරිවැය බෙදනවා තොගය. හරිනේ. ශ්‍රණික අනුපාතය හොයන්න කොහමද? ජංගම වත්කම් ගන්න ඕනේ තොගය සහ ඉදිරියට කළ ගෙවීම් හැර බෙදනවා ජංගම වගකීම. ඔහොම ගන්නත් පුළුවන්, බෙදලා ගන්නත් පුළුවන්. Anyway, whatever you like, whatever convenient for you. හරිනේ. ඊට පස්සේ මොකක්ද කියන්නේ? තොග පිළිවෙටුප් අනුපාතය හොයන්න විකුණුම් පිරිවැය දීලා තියෙනවද? නෑ. අපිට තියෙනවද ජංගම අනුපාතය තියෙනවා, ජංගම වගකීම් තියෙනවා. අවසන් දිනට තොග තියෙනවා, ආරම්භක දිනට තොග තියෙනවා. 19 3.31 දිනයෙන් සඳහා මේ විකුණුම් දීලා තියෙනවා සහ දලලාභ අනුපාතය දීලා තියෙනවා. හරි. දැන් මේ ප්‍රශ්නේ ලියන්න ඕනේ. අපි දලලාභ අනුපාතය හොයලා ගත්තොත් දලලාභ අනුපාතය මත දලලාභය හොයාගත්තොත් විකුණුම් සහ දලලාභය අතර වෙනස විකුණුම් පිරිවැය විදිහට ගන්න පුළුවන්. දැන් විකුණුම් කීයද? විකුණුම් 300යි. විකුණුම් පිරිවැය දන්නේ අපි දලලාභය දැන් හොයන්න යන්නේ. දලලාභ අනුපාතය කීයද? 120යි. මම දශම වලින් ගත්තේ. දලලාභ අනුපාතය හොයන්නේ කොහමද? දලලාභය බෙදීම විකුණුම්. විකුණුම් කීයද? දලලාභය දන්නේ නැහැ. විකුණුම් ලක්ෂ 3යි. මේක මේ පැත්තෙන් වැඩි කරනවා. එතකොට දලලාභය කීයද? 60යි. දලලාභය 60ක් වෙන්න විකුණුම් පිරිවැය කොච්චරක් වෙන්න ඕනද? 240යි. එහෙනම් 240යි අගතොගේ කීයද අපේ? හරි. තොගේ ඇවිල්ලා කීයද? මෙතන අපි ගන්නේ සාමාන්‍ය තොගේ. ආරම්භක තොගේ දීලා තියෙනවානේ. එතකොට අපි සාමාන්‍ය තොගේ තමයි ගන්න. සාමාන්‍ය තොගේ ගන්න ආරම්භක තොගේ දීලා නැත්නම් ආඩ කෙලින්ම අග තොගේ ගන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ, right? සාමාන්‍ය තොගේ කියලා කියන්නේ ආරම්භක තොගේ plus අවසන් තොගේ plus ආරම්භක තොගේ බෙදනවා දෙකෙන්. 48යි 32යි 80යි 82කින් බෙදුවාම 40යි. එහෙනම් තොග පිළිවෙටුප් අනුපාතය කීයද? 40ට 1යි 240ට 6යි. හරි. උත්තර දෙකක් තියෙනවා, 2 සහ 3. ඔය දෙකෙන් එකක් තමයි එන්නේ. ශනික වත්කම් අනුපාතය හොයන්න කියනවා. ජංගම වගකීම් දීලා තියෙනවා 60යි කියලා. ජංගම වගකීම් 60ක් කියලා දීලා තියෙනවා. ජංගම වත්කම් ජංගම අනුපාතය කීයද? 2යි. හරිනේ. ඔය ජංගම අනුපාතය දෙකක් වෙන්නේ කොහොමද? ජංගම වත්කම් ජංගම අනුපාතය හොයන්නේ කොහොමද? ජංගම අනුපාතය හොයන්නේ ජංගම වත්කම් බෙදනවා ජංගම වගකීම් වලින්. හරි, මෙහෙම අනුපාත දාලා ගන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. ජංගම වගකීම් කීයද? 60යි. ජංගම අනුපාතය 2යි. 2 60න් වැඩි කරාම ජංගම වත්කම් වෙනවා 120යි. හරිනේ. 120යි. දැන් ඔය 120න් අවසන් තොගේ අපි අඩු කරන්න ඕනේ. ඉදිරියට කළ ගෙවීම නෑ. මොකද ශනික අනුපාතය හොයද්දී අපි අග තොගේ තමයි අඩු කරන්න ඕනේ. අඩු කරලා මෙතනට ගන්න ඕනේ. 120න් කීයද අඩු කරන්න ඕනේ අග තොගය? 48ක්. 120න් 48ක් අඩු කරාම 72යි. 72 8න් බෙදන්න 60න් බෙදන්න ඕනේ.
72 60න් බෙදුවාම මෙතන 1යි 60යි දෙකක් වගේ තමයි 1.2යි. පැහැදිලි වෙන්නේ නැහැ. අනේ මාක පෙන් ගොඩක් තිබුණා. එක මාක පෙන් එකක්වත් අවශ්‍යලාට හොයාගන්න. එහෙම තමයි අපේ ගෙදර. 1.2යි. එතකොට ශනික අනුපාතය 1.2යි. ඒ උත්තරේ වෙන්න ඕන මොකද්ද? උත්තරේ නම්බර් 3. නම්බර් 3. ආන්සර් නම්බර් 3. 6යි 1.2යි. right? හරි ඕක තමයි දැන් ඔය MCQ විවරණේ මම හිතන පැයකට අධික කාලයක් නේ MCQ සම්පූර්ණ විවරණයට ගියා. ඉතින් MCQ හදන්න යන්නේ මට නම් එහෙම ලොකු දෙයක් හම්බුනේ නෑ කියලා කියන්නේ එකම එක තමයි හැමතැනම අහලා තිබුණේ. මම අර හවුල් ගාන ගැන කතා කරොත් මේ 2019 හවුල් ගාන MCQ හවුල් ගාන මතක ඇති කීර්තිනාම කොටස දීලා එතනින් අපිට කීර්තිනාමය හොයන්න තිබ්බනේ. ඔයා 2018 හවුල් ව්‍යාපාර ගාන හැදුවා නම් එතනත් එයාලා දෙන්නේ ඒ කියන්නේ 2018 සෙකන්ඩ් පේපර් එකේ හවුල් ව්‍යාපාර ගාන හැදුවා නම් එතනත් විමල් විශ්‍රාමයන්නේ එයාගේ හවුල් ව්‍යාපාර කොටස දෙන්නේ. ඒ කියන්නේ එයාගේ කීර්තිනාම කොටස දෙන්නේ. 2019 MCQ එකට අර ලොකු ප්‍රශ්න දීපු එක MCQ එකක් විදිහට එනවා. right 2016 17 අවුරුදු දෙකේම තියෙනවා යන්ත්‍රයක පිරිවැය ගණනය කිරීම. නැවත එනවා 2019 ඒක අහනවා. දැන් අහලා විභාග පරීක්ෂකවරුන්ට අහන්න දෙයක් නැහැ. 2016 ඉඳන් ඔය මුළු ආදායම වෙනත් 33 ආදායම් ගණන එනවා. ඕක ළමයි නිකමට හරි බැලුවා නම් මම මෙතන ආයේ MCQ කරන්න ඕනේ නැහැ. පාස් පේපර්ස් කරන්න. MCQ හදන්න. පාස් පේපර්ස් කරනවා කියලා මේ ඉලක්කම් කරන එක නෙමෙයි අරමුණ වෙන්න ඕනේ. ගාන අධ්‍යයනය සිදු කිරීම තමයි කරන්න ඕනේ. 2018 ගාන හරියටම අධ්‍යයනය කරලා ඉන්න ළමයාට 2019 MCQ එක මහලුකු දෙයක් නෙමෙයි. මම 2019 කරා මොකද 2020ට ඔයාලට ඕන වෙයි කියලා හිතනවා. right? හරි. ඉතිරි කොටස ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යෙන් අරගෙන එනම්නේ. ඒ වගේම තමයි subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් හැමදාම රැඳිලා ඉන්න. Thanks for watching.